සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට ධර්මය කියා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම සාදරණීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. සදහැවත් පින්වත්නි, අදත් ඔබ සූදානම් වෙන්නේ මේ දහවල් කාලේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් ඇසුරින් සොඳුරු දහම් දේශනාවක් ශ්‍රවණය කරන්න. මනුෂ්‍යයාගේ සංසාර ගමන ගැන බුදුරජාණන් වහන්සේ කරපු විවරණ, මෙහෙම මේ විදිහේ විග්‍රහයක් දැන් ගත්තොත් එහෙම පටිච්චසමුපාද ධර්මය ගැන, පංච උපාදානස්කන්ධයන් ගැන, ආයතන ගැන, ධාතු ගැන ආදී මේ හැම එකක්ම බුදු කෙනෙක් දේශනා කළොත් මිසක් වෙන ලෝකේ කාටවත් මේ වගේ ධර්මයක් ලෝකෙට ඉස්මතු කරන්න කිසිසේත්ම බෑ. එක්ක මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්න ඕන. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගෙන් අහලා ශ්‍රාවකයෙක් කියන්න ඕන. ඇරුණකොට වෙන කිසිදු කෙනෙකුට මේක කියන්න බෑ. හේතුව මේක ශාස්ත්‍රුන් වහන්සේ ලෝකය අවබෝධ කරලා දේශනා කරන ධර්මයක්. මේක අවබෝධයෙන් කියනවා මිසක් දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී පින්වත්නි මේක පරම සත්‍යයක් නේ. මේක නොවෙනස් වෙන සත්‍යයක්. අසත්‍යයක් නොවන ධර්මයක්. ඉතින් මේ ධර්මයට පින්වත්නි සිත් පහදිනවා කියන එකත් අසිරියක්. සිත පහදිනවා කියන එකත් ආශ්චර්යයක්. මොකද හේතුව මේ ගම්බීර පරම ගම්බීරයි. ගම්බීර ධර්මයක් මේක. මේ ධර්මයේ ගම්බීරයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ දැන් සම්බුද්ධත්වයෙන් පස්වෙනි සතියේ භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරන මේක අතිශයම දුෂ්කරයි කියලා. මේ ධර්මයේ අවබෝධ කිරීම දුෂ්කරයි. මේකට නිපුණ නුවණක් ඕන, දක්ෂ නුවණක් ඕන. මේ ලෝකයේ සත්‍යය ඉන්නේ ආලයේ බැසගෙන, ඊළඟට මේ ලෝකේ සත්‍යය ඉන්නේ මානයේ බැසගෙන, රාගයේ බැසගෙන, එතකොට ලාමක ආශාවලින් බැසගෙන ඉන්නේ. ආල රාම, ආල රත, ආල සම්මුදිතා එයින්ම සතුට වෙවි ඉන්නේ. ඉතින් එහෙම සත්‍යය මේ ධර්මය අවබෝධ කරයිද කියලා හිතුණා. ඇත්ත කො භාග්‍යවතුන් වහන්සේට එහෙම හිතුණා කියන්නේ. එතකොට මෙහෙම ලෝකේ ස්වභාවය බුදුරජාණන්සේ දැකලානේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධයෙන් ලැබෙන යහපත. එතකොට භාග්‍යවතුන් වහන්සේ දන්නා මේ ධර්මයේ මාත්‍රයක් එක මොහොතක් මේ ධර්මය ගැන හිත පහදගෙන පැමිණියොත් ඇතුළත ධර්මයේ තුළට එයාට ඒකේ ආනිසංස කල්ප කෝටි ගාණින් සංසාරේ මේ කාල ගෑවි ආපු සංසාරේ නවතිනවනේ. එතකොට සංසාරේ කෙලවරක් අපිට හොයන්න බැරි ගමනේ නවත්තනවා කියන්නේ මේ ධර්මයෙන්. එතකොට පින්වත් මේක ආශ්චර්ය දෙයක්. මේක ලෝකෙ සිද්ධ වෙන්න බැරි දෙයක්. බුදු කෙනෙක්ටම විතරක් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අඩු ගණනේ පින්වත්නි මේ ධර්මයේ සිත හරි පහද ගන්න ඕන. මේ ධර්මය ගැන.
මොකද ඒ තරම් වටින ඒ තරම් අපිට මෙහිවැනි ධර්මයක් අහන්න ලැබෙන වාසනාව මොකද්ද කියලාවත් අපිට හිතා ගන්න බෑ. මේ බලවත් පුණ්‍ය සංස්කාරයක් අපිට විපාක දෙන්නේ. ඒ නිසා පින්වත්නි හොඳට ධර්මයේ මේ කාරණේ අහන්න මේ සූත්‍ර දේශනා ගම්බීර දහම් කරුණු ඉගෙන ගන්න ආසාවක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රීමුක බුද්ධ දේශනා සොඳුරු දහම් කතා සොඳුරු ගම්බීර දහම් පදයන් එකින් එකට හිතේ තැම්පත් කරගන්න ආසාවක් ඇති කරගන්න. එතකොට ජීවිතේ සත්‍ය කල්පනා කරන්න ආසාවක් ඇති කරගන්න. සත්‍යයට සංවේදී වෙන්න ආසාවක් ඇති කරගන්න. ප්‍රඥාවට සංවේදී වෙන්න ආසාවක් ඇති කරගන්න. මේක පින්වත්නි ප්‍රඥාවන්තයන්ටම ගෝචර ධර්මයක්. මේක ප්‍රඥාවන්තයන්ටමයි තියෙන මේ ධර්මය. ඒකනේ බුදුරජාන්සේ වදාළ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයටයි දුෂ්ප්‍රඥාට නෙවෙයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපිට හරියට මේ සූත්‍ර කාරණා ඉගෙන ගත්තොත් බොහෝ උපකාරයි. සමහර කාරණා අපි කලින් මතක් කළේ තේරෙන්නේ නැත්තම් ඒවා ආය හිමීට කියවන්න කලබල වෙන්නේ නැතුව ඒවා වැටහෙනකන් හිමීට ටික ටික බලන්න හදිසි නොවි. එතකොට ඒ වගේ දැන් සමහර මනුස්ස ලෝකෙ හිටපු අය හිටියා ධර්මය ඇහුවා ඒ අයට මනුස්ස ලෝකෙ තේරෙන්නේ නැහැ මේ කියන කාරණා. සමහර කාරණා වැටහෙන්නේ නැහැ. නමුත් උත්සාහයක් ගත්තා. දෙවියන් අතර උපන්නට පස්සේ අර උත්සාහයක් තියෙනවා වීරියක් තියෙනවා ඉක්මනට දහම් කරුණු වැටහෙනවා. දෙවියන් අතරදී. ඒ නිසා තියෙන්නේ පින්වත් මේ ධර්මයේ ඉගෙනගෙන පොඩ හරි හිතා විමසා මේ ධර්මයේ විමසා වාසය කිරීම. ඉතින් අදත් අපිට මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ එංගලන්ත මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වතුන්. ඒ පින්වතුන්ටත් සියලු ආකාර යහපත වේවා. ඉතින් අද ඔබට අහන්න ලැබෙන්නේ සංයුත්ත නිකාය 4 පොත් වහන්සේට අයිති. සංයුත්ත නිකාය 4 පොත් වහන්සේට අයිති ලස්සන දේශනාවක් භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දුන්න. මේකේ භාග්‍යවතුන් වහන්සේ අපිට ලස්සන කාරණා ටිකක් කියා දෙනවා. ඒ කරුණු ටික තමයි අද කියා දෙන්නේ ඔබට. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ලෝක සමුදය සූත්‍රය. මේකේ නම ලෝක සමුදය සූත්‍රය. ලෝක සමුදය කියන්නේ ලෝකයේ හට ගැනීම ගැන බුදුරජාණන්සේ වදාළ දේශනාව. ලෝකයේ හට ගැනීම. බුදුරජාණන්සේ වදාලා ලෝකස්ස භික්කවේ මහණෙනි ලෝකයේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි තං සුනාත. මහණෙනි මම ඔබට ලෝකයේ හට ගැනීමත් නැතිවීමත් ගැන මා ඔබට දේශනා කරන්නම් හොඳට අහන්න. තං සුනාත කතමෝච භික්කවේ ලෝකස්ස සමුදයෝ. මහණෙනි මොකද්ද ලෝකයේ හට ගැනීම කියලා කියන්නේ? දැන් අපි ගත්තොත් එimhe දැන් ලෝකය කියලා කියන්නේ අපි මොකේටද? අපි ලෝකය කියලා කියනකොට අපිට මතක් වෙන්නේ ලෝක බෝලේ. අපිට මතක් වෙනවා මේ පෘථුවියේ ගොඩ බිම් ටික මුහුද. ඊට පස්සේ ඒ ටික තමයි අපිට මතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ ඒකට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගාවට දවසක් දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා අහනවා. එයාගේ නම රෝහිතස්ස. රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා අහනවා දවසක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පයින් ගිහිල්ලා මේ ලෝකයේ පයින් ගිහිල්ලා කෙලවරකට යන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිතස්ස මේ ලෝකේ ඇවිදගෙන ගිහිල්ලා පයින් ගිහිල්ලා කෙලවරකට යන්න බෑ කිව්වා. මේ ලෝකේ ඇවිදගෙන ගිහිල්ලා කෙලවරකට යන්න බෑ කිව්වා. මේ රෝහිතස්ස කියනවා හරියට හරි භාග්‍යවතුන් වහන්සේ හරියට හරි කිව්වා. හරියට හරි කිව්වයි කියපු කාරණේ. ඇයි කියලා හෙව්වා. කිව්වා රෝහිතස්ස මේ ඔය කියපු කාරණේ හරි කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ ඔය කියපු කාරණේ හරි මොකද මං කලින් ආත්මික මහානුභව සම්පන්න මේ තාපසයෙක් වෙලා මහානුභව සම්පන්නයි මට පුළුවන් කියනවා මම මහානුභාව සම්පන්න වෙලා ඉපදිලා හිටියා. එතකොට ඒ කාලේ මං කෑම බීම ගන්න වෙලාව නවත්තලා
ඊළඟට වැසිකිලි කැසිකිලි යන වෙලාව නවත්තලා ඇරුණකොට අනිත් හැම වෙලාවෙම මං ලෝකේ කෙලවර අන්තයක් හොයන්න ගියා. ලෝකේ කෙලවරක් හොයන්න ගියාම මං කලේ කෑම බීම ගන්න වෙලාව විතරයි නැවැත්තුවේ. වැසිකිලි කැසිකිලි යන වෙලාව නැවතුවා. අනිත් හැම වෙලේම කිව්වා මං කොච්චර කොහොම කකුල තිබ්බද කියන්නේ නැගෙනහිර මූදේ එක කකුලක් තිබ්බොත් අනිත් කකුල තියන්නේ බටහිර මූදේ කිව්වා. එච්චර වේගෙන් ගියා කිව්වා මං. ස්වාමීනි කෑම බීම ගන්න වෙලාව ඇරුණකොට වේගෙන් ගියා රෑ දවල් නැතුව ගියා කිව්වා. ස්වාමීනි මගේ ආයුෂ අවුරුදු 100ක් ගියා කිව්වා. අවුරුදු 100ක් ගියා කිව්වා. ස්වාමීනි මං ගමනේදීම මරණයටපත් වුණා කිව්වා. ලෝකේ කෙලවරක් මට දකින්න බැරි වුණා කිව්වා. මං හිතුවා කිව්වා ලෝකේ කෙලවරකට නම් යන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි ලෝකේ කෙලවරකට පයින් ගිහිල්ලා යන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකේ කෙලවරට යන්න මේ බඹයක් තරම් වූ ශරීරයමයි බලන්න තියෙන්නේ කියලා. එතකොට ලෝකේ කෙලවරක් දකින්න පුළුවන් කියලා. මේ බඹයක් වූ ශරීරේ. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ මේ තමන්ගේ ජීවිතේට මේ සංසාර ගමනේ අපි යන මේ ගමනට ලෝකය කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා මේ ලෝක බෝලේ ලෝක විෂය ලෝකයේ කෙලවර ඒව කතා කරන්නේ මේ සාමාන්‍ය භෞතික ලෝකයක් ගැන. බුදුරජාණන්සේ හැබෑවටම ලෝකය කියන්නේ මේකට කිව්වා. මේ අපේ සංසාර පැවැත්මට. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේකේ මේ සූත්‍ර දේශනාවේදී වදාලා ලෝක සමුදය සූත්‍රයේ ලෝකස්ස භික්කවේ සමුදයංච අත්තංගමංච දේශී සමහණෙනි මම ඔබට ලෝකේ හට ගැනීමත් නැතිවීමත් ගැන මම ඔබට දේශනා කරන්නම්. කතමෝච භික්කවේ ලෝක සමුදය මහණෙනි මොකද්ද ලෝක සමුදය කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදිහට චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි චක්කුංච මහණෙනි ඇස තියෙනවා. පටිච්ච රූපේච ඇසත් ඒ වගේම ඇහැට යොමු වෙච්ච රූපයත් නිසයි ඇහි විඥානය උපදින්නේ. ඔන්න භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ හට ගැනීම ගැන කියලා දෙන්න යන්නේ. ලෝකය කියලා කිව්වේ මේ ශරීරේ මේ සංසාරේ අපේ පැවැත්ම ගැන කියන්න යන්නේ මේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි ලෝකේ හට ගැනීම කියන්නේ මේක. ඔන්න ඇහැක් තියෙනවා. ඇහැ ඉදිරියට පෙනෙන ඇහැක් තියෙන එක. නොපෙනෙන ඇහැක් නෙවෙයි. පෙනෙන ඇහැක්. එතකොට මේ ඇහැ හටගෙන තියෙන කුමක් ප්‍රත්‍යෙන්ද? ඇහැ හටගෙන තියෙන්නේ මේකේ ඇහැ තුල තියෙනවා නාම රූප කියලා කොටසක්. රූප කියලා කියන්නේ මේ ඇහි තියෙනවා සතර මහා ධාතු. ඒ කියන්නේ පඨවි ධාතු තියෙනවා මේ අපේ ඇහි. ආපෝ ධාතු තියෙනවා මේ ඇහි. වැగిරෙන ඒවා පොළොවට පස් වෙන ඒවා තමයි පඨවි ධාතු කිව්වේ. පොළවේ පස් වී යන. ආපෝ ධාතු වතුරේ දිය වී යන දෙයක් මේ ඇහැ තුල තියෙනවා. තේජෝ ධාතු මේ ඇහැ තුල උණුසුම් ස්වභාවයක් තියෙනවා. වායෝ ධාතු වාතේ මේ ඇහැ තුල තියෙනවා. එතකොට සතර මහා ධාතු රූප කොටසක් මේ ඇහැ තුල තියෙනවා. ඊළඟට තියෙනවා මේ ඇහැ තුල සංඥාව හඳුනා ගන්න ස්වභාවයක් මේ ඇහැ තුල තියෙනවා. මේ ඇහැ තුල මේ ඊළඟට තියෙන වේදනාව විඳීම සැප දුක් උපේක්ෂා විඳීම ලබන ස්වභාවයක් මේ ඇහැ තුල තියෙනවා. සංඥාව හඳුනා ගන්න ස්වභාවයක් මේ ඇහැ තුල තියෙනවා. සංස්කාර මේ ඇහැ තුල තියෙනවා. ස්පර්ශය මේ ඇහැ තුල තියෙනවා. මානසිකාර මෙහෙයවන ස්වභාවය මේ ඇහැ තුල තියෙනවා. එතකොට මේ ඇහි පින්වත්නි රූප කොටසත් නාම කොටසත් කියන දෙකොටස එකතු වෙලා නාම රූපයන්ගෙන් තමයි මේ ඇස නම් වූ ආයතනේ හැදිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇහැ ඉදිරියට පින්වත්නි මේ ඇහැ ඉදිරියට ඔන්න මේ පෙනෙන ඇහැක් මේ ඇහැ ඉදිරියට
ඔන්න රූපයක් එනවා. හිතන්න අපි ආස කරන ප්‍රියමනාප රූපයක් එනවා. අපි ආස කරන රූපයක් අපේ ඇහැ ඉදිරියට ආවට පස්සේ ඔන්න ඇහක් තියෙනවා. ඇහැ ඉදිරියේ රූපයක් තියෙනවා. දැන් මේ ඇහෙන් පින්වත්නි ඇහි මානසිකාරය යෙදෙනවා අර රූපය කරා. ඇහැයි රූපයයි එකතු වෙනවා කියලා කියන්නේ මේ මානසිකාරය. ඒ පැත්තට යොමු වෙනවා. එතකොට ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් ඇහි විඥාණය හට ගන්නවා. ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් මොකද්ද ඇති වෙන්නේ? ඇහි විඥාණය ඇති වෙනවා. ඒ ඇහි විඥාණයට කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඇහි විඥාණය ඇහෙන් දැන ගන්නවා. ඇහෙන් දැනගන්නේ මොකද්ද? ඇහි විඥාණය. විඥාණයෙන් දැනගන්නවා මෙන්න රූපය. ආසවල් රූපය. එතන මේ අපේ අම්මා නම් මේ අම්මා කියලා රූපේ දැනගන්නවා. ඒ දැනගන්නේ මොකෙන්ද? ඇහි විඥාණය පිහිටනකොටම ඒ කියන්නේ ඇහි සිත පිහිටනවා. ඇහි විඥාණය කියන්නේ ඇහි සිත. විඥානයේ තියෙනවනේ 6 ආකාරයකට. විඥානයේ 6 ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ ඇහි සිත තියෙනවා, ඇහි විඥානය. කනේ සිත තියෙනවා, කනේ විඥානය. නාසයේ සිත තියෙනවා, නාසයේ විඥානය. දිවේ සිත තියෙනවා, දිවේ විඥානය. කයේ සිත තියෙනවා, කයේ විඥානය. එතකොට මේ විඥානයේ ඔන්න ආධ්‍යාත්මික ආයතනයයි. ආධ්‍යාත්මික ආයතන කියන්නේ මොකද්ද? තමන්ගේ ඇහැ. බාහිර ආයතනයේ එකතු වෙනවා. බාහිර ආයතනය කියලා කියන්නේ පිටින් එන රූපය. ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි දෙක එකට එකතු වෙනකොටම කියනවා ඇහි විඥානය හටගත්තා. ඇහැයි රූපයයි එකතු වෙනකොටම ඇහි විඥානය, ඇහි හිත හටගත්තා. ඇහැයි රූපයයි විඥානයයි කියන තුන එකතු වෙච්ච මොහොතේ ඒකට කියනවා බුදුරජාණන් ඇහි ස්පර්ශය. භාග්‍යවතුන් වහන්සේ වදාලා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානයි. විඥානං කිව්වා ඇසත් රූපයත් ඇස් නිසයි ඇසේ විඥාණය උපදින්නේ. ඇහි හිත උපදින්නේ ඇහැයි රූපයයි නිසයි. කිව්වා තින්නම් සංගති පස්සෝ. ඔය තුනේ එකතුව තමයි ස්පර්ශය. එතකොට ඔබ මේ බුද්ධ දේශනාවේ අපි ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? අපි කෙනෙක් ගෑවුනාම අන්න ස්පර්ශ වුණා කියලා කියනවා. එහෙම නැත්නම් අපේ ඇඟේ මේ මොනවා හරි අපි ගෑවුනාට පස්සේ හැප්පුණාට පස්සේ ස්පර්ශ වුණා කියලා කියනවා. එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ තුනක එකතුව. තින්නම් සංගති පස්සෝ. ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? තුනක එකතුවක්. තුනක එකතුවක් කියලා කියන්නේ මොන තුනේද? ආධ්‍යාත්මික ආයතනයයි, බාහිර ආයතනයයි, එහි තියෙන විඥානයයි. ගත්තොත් එimhe ඇසයි, ඇසට පෙනෙන රූපයි, ඇහි විඥානයයි, ඇහි සිතයි. මේ තුන ඇහැයි, ඇහැට පේන රූපයයි, ඇහි විඥානයයි තුන එකට එකතු වෙන ගමන් ඒකට කියනවා වචනේ ස්පර්ශය පස්සෝ. තින්නම් සංගති පස්සෝ තුනක එකතු වීම තමයි ස්පර්ශය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පස්ස පච්චයා වේදනා. ඒ ස්පර්ශයේ පත්තියෙන් හට ගන්නවා තව එකක්. එතකොට දැන් පේනවද පින්වත්නි මේක වැඩපිළිවෙලක්. දැන් හිතන්න මේක මේ මොහොතෙන් තප්පරෙන් දශමෙන් දශමට ඉක්මනට දශම වෙලාවෙ වෙන එකක් පින්වත්. මේකට වරු ගානක් යන එකක් නෙවෙයි. යම් රූපයක් බලනකොට ඒක රූපේ ඇහි පිහිටනවා. ඇහි විඥානය ඇති වෙනවා. මේ තුන එකතු වෙච්ච ගමන් ස්පර්ශය ඇති වෙනවා. දැන් පොතක් කියවනවා කියලා හිතන්න ස්පර්ශය කොච්චර වේගෙන් ඇති වෙනවද කියලා තේරුම් ගන්න කියන. පොතක් කියවනකොට ඔන්න විඥානයේ ස්වභාවයයි ස්පර්ශයේ ස්වභාවය තේරුම් ගන්න. අකුරක් ගානේ අපේ ඇහැ පිහිටනව නේද? අපි පොතක් කියවනකොට අකුරක් ගානේ ඇහැ පිහිටුවාගෙන යනවා. පිහිටුවාගෙන යනකොට ඒ අකුරක් ගානේ ඇහක් තියෙනවා. ඒ අකුර බාහිර ආයතන කියන්නේ ඒ අකුර. ඒ පොතේ තියෙන අකුර. ඒක තමයි රූපය. එතකොට අපේ ඇහක් තියෙනවා අර අකුර තියෙනවා. දැන් අම්මා තාත්තා කියලා තිබුත් අයන්න අපිට පේනවා. අල්මයන් අපිට පේනවා. මායන් අපිට තියෙනවා.
එතකොට අම්මා කියන වචනේ අපිට පේනවා. ඇහැයි ඒ අකුරෙන් අකුරට අපිට පේනවා. එතකොට මේ මොහොතක් ගානේ පින්වත්නි අපේ හිතේ විඥාණය පිහිටනවා. ඇහි හිත පට ගාලා පිහිටනවා. විඥාණය එච්චර වේගවත්. එච්චර වේගවත් මේ විඥාණය. එතකොට කොච්චර හිතන්න මේ ඇහි කොච්චර වේගවත්ද කියලා මේ ඇහි විඥානයේ ක්‍රියාකාරීත්වය. ඊළඟට දැන් හිතන්න හයන්නයි ගයන්නයි එක වගේ. දැන් හයන්නයි ගයන්නයි පොඩි එකගේ හැඩයක් තියෙනවනේ. එතකොට මේ හයන්න මේ ගයන්න කියලා අඳුරගන්නට අපිට ඒක ඊළඟට පයන්නයි ශයන් මහ ප්‍රාණ සයන එක වගේ. ඒ දෙක ටක් ගාලා වෙන් කරලා අඳුනගන්න ඉක්මනට අපි තප්පරයටත් ඊටාම අඩු කාලයකදී අපි ඒව වෙනස්කම් අඳුර ගන්නවා. ඒ අඳුන ගන්න පින්වත්නි ඇහි හිත ක්‍රියාත්මක වෙනවා ඉක්මනට. ඉක්මනට ඇහි හිත ක්‍රියාත්මක වෙවි අර ඇහැයි රූපයයි එකතු වෙවි ඒ ස්පර්ශයේ එච්චර ඉක්මනකට සිද්ධ වෙනවා. ඇහි විඥානේ මේ තුන එකතුවට ස්පර්ශය කියනවා. එතකොට කොච්චර ස්පර්ශ වෙවි යනවා. පොතක් කියවද්දී ඒක වෙන්නේ. ඇහි ස්පර්ශය එච්චර ඉක්මනට හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ වැඩපිළිවෙල හොඳට හට ගැනීම අඳුන ගන්න. ඇහැයි රූපයයි එකතු වීම. ඒකට කියනවා ඇහි විඥානය ඇහි සිත. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. තින්නම් සංගති පස්සෝ. මේ තුන ඇහැයි රූපයයි විඥානයයි කියන තුන එකතු වීමට වචනයක් කියන මේ තුන එකතුවට ස්පර්ශය පස්ස. තින්නම් සංගති පස්සෝ තුනක එකතුව. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා පස්සපච්චයා වේදනා. ස්පර්ශය ඇති වෙච්ච ගමන් එයාගේ හිතට ඇති වෙනවා මොකද්ද? ස්පර්ශය වෙනකොටම යාට පස්සපච්චයා වේදනා ස්පර්ශයේ සැප සහගත ස්පර්ශයක් නම් එයාට සැප විඳීමක් හට ගන්නවා. ස්පර්ශයේ සැප සහගතයි නම් එයාට හටගන්න විඳීම මොකද්ද? සැප විඳීමක්. ස්පර්ශයේ දුක් සහගත නම් එයාට හටගන්න විඳීම දුක් සහගත විඳීමක්. ස්පර්ශයේ සැපත් දුකෙන් තොර උපේක්ෂා විඳීමක් නම් එයා තුළ හටගන්න විඳීම උපේක්ෂාවක්. එතකොට ඒක තීරණය වෙන්නේ මොකෙන්ද? ස්පර්ශයේ දුක් සහගතද? ස්පර්ශයේ සැප සහගතද? ස්පර්ශයේ උපේක්ෂා සහගතද? විඳීම ඊට අනුව වෙනස් වෙනවා. විඳීම ඊට අනුව වෙනස් වෙනවා. දැන් අපි පොතක් කියවගෙන යනකොට මේ පොත ඇතුළේ ඉතන කෙනෙක් නව කතාවක්. එහෙම නැත්නම් කෙටි කතාවක්. මොනවාරි සංවේගය ඇති වෙන බුද්ධ චරිතය, වෙස්සන්තර ජාතක මොනවාරි කියවගෙන යනවා. එතකොට වෙස්සන්තර ජාතක කියවනවා කියලා හිතන්න. ඒක දුක් සහගත දැන් ඔන්න වෙස්සන්තර රජුරෝ දන් දෙන එක ගැන අපි කියවගෙන යනවා. එතකොට හිතනවා විශාල ප්‍රීතියක් හටගන්න. ඔන්න ඇයි අර අකුරු ටික කියවාගෙන යනකොට ස්පර්ශය ඇති වෙන ප්‍රීති සහගත සතුට දනවන එකක්. එතකොට හිතේ විඳීමක් හට ගන්නවා සැප සහගත ස්පර්ශය. දුක් සහගත ස්පර්ශයක් ඊට හාත්පසින් එකක් ඔන්න මිනිස්සු දොස් කියන එකක් තියෙනවා. එතකොට දුක් සහගත ස්පර්ශයක් හට ගන්නවා. මේ විදිහට පින්වත්නි ස්පර්ශයේ සැප සහගත වුණොත් විඳීම හටගන්න ස්පර්ශයපත්ති. සැප විඳීමක් අපේ හිතේ හටගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ස්පර්ශයපත්ති. දුක් විඳීමක් හටගත්තොත් ස්පර්ශය මේ වගේ බුදුරජාණන්සේ උපමාවක් කියනවා. ස්පර්ශය කියන එක තේරුම් ගන්න කොහේ ගියත් ස්පර්ශයෙන් බේරෙන්න බෑ පින්වත්නි. බලනාතේ අපි රූප දකිනාත මේ වටපිටාව දකින වෙලාවට මොහොතට තප්පරෙන් බොහෝම ඊටාම සීමිත කාලෙකදී මේ ස්පර්ශ වී යනවා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාලා හරකෙක් හැම ගැහුවා වගේ කිව්වා. හරකෙක් හැම ගහලා අතහරිනවා. එතකොට මේ හරකෙක්ගේ පිටහම ඔක්කොම ගලවලා අතෑරියට පස්සේ ගොඩ බිමක ඉන්න පුළුවන්ද? බෑ. මැස්සු සත්තු ඇවිල්ලා කනවා. ඊළඟට ගහකට හේතු වෙන්න පුළුවන්ද? බෑ. සත්තු කනවා. බිම නිදා ගන්න පුළුවන්ද? බෑ. සත්තු කනවා. වතුරකට බහින්න පුළුවන්ද? බෑ. සත්තු කනවා. මේ හැම ගහපු හරක හැම තිස්සෙම හැම තිස්සෙම සත්තු කනවා. ඒ වගේ කිව්වා ස්පර්ශයෙන් බේරෙන්න බෑ කොහෙදිවත්. ස්පර්ශයේ දකින වෙලාවට පෙනෙන මායම හැම තැනම ස්පර්ශ වෙවි ඇහැට තියෙන්නේ.
ස්පර්ශ වෙනවා කියලා කියන ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, ඇහි හිත හට ගන්නවා. මේ තුන ඉක්මනට වෙවි තියෙනවා. ඒ ස්පර්ශය ඇති වෙච්ච ගමන් එක්ක සැප වේදනාවක් හට ගන්නවා. සැපසාගත ස්පර්ශයන් නම් ඔන්න අපි කඩේට යනවා. කෑමක් දකිනවා. සාක් කියලා හිතනවා. සැප විඳීමක් හටගත්තා. ඔන්න එහා පැත්තේ අපි අකමැති කෑමක් තියෙනවා. කරවිල්ල තියෙනවා. ඒ ගැන අකමැත්තක් උපදිනවා. දුක් වේදනාවක්. ඒත් එක්කම අපි යනකොට තියෙනවා සාමාන්‍යයෙන් එතනට බිම දාලා තියෙන කාපට් එක අපිට ගාණක් නැහැ. උපේක්ෂා වේදනාවක්. අපි නමුත් දකින්නවා. හැම තිස්සෙම පින්වත්නි එක්ක සැපක් හට ගන්නවා හැම දෙයකදීම. එක්ක දුකක් හට ගන්නවා. එක්ක උපේක්ෂාවක් හට ගන්නවා. මේ විඳීම හටගන්නේ පින්වත්නි ස්පර්ශේ පත්‍යයෙන්මයි බුදුරජාන්සේ වදාලා. එතකොට බලන්න මේ වෙනකොට කොහොම අපේ ස්පර්ශය ඇහැ ස්පර්ශය වෙවි තියන්නේ. ඇහි ස්පර්ශය හට ගන්නවා නිතරම. ඇහි ස්පර්ශය එක දිගට වැඩ කරනවා. ඒක මෙච්චර වේගවත් කියලා කියන්න බැරි තරමටම මේ ඇහි ස්පර්ශය හට ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් පිළිවෙල මතක තියාගන්න. ඇහැයි රූපයයි නිසා ඇහි විඥානය හට ගන්නවා. මේ තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා විඳින් හට ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා පස්සපච්චයා වේදනා. ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා විඳින් හට ගන්නවා. වේදනා පච්චයා තණ්හා. ආන්න ඒ සැප විඳීමක් හට ගන්නකොට අපිට ඒක බැස ගන්නවා. ඒ විඳීමට අපේ සිත බැස ගන්නවා. අපේ සිත ආශාවෙන් බැස ගන්න. හිතන්න අපි දකින්න ලස්සන ප්‍රියමනාප රූපයක් තියෙනවා. අපි හිතන්න නළු නිලියක්ගේ රූපයක් තියෙනවා. දැක්ක ගමන් මෙයාට ශා කියලා හිතනවා. තණ්හාව උපදිනවා. ඒ ප්‍රියමනාප රූපෙට හිත බැස ගන්නවා. බැසගත්ත ගමන් බුදුරජාණන් වහන්සේ වදාළත් ඒකට කියනවා තණ්හා. ඇහැ හරහා අර රූපේ තණ්හා. එතකොට මේක උනේ මොකෙන්ද? ස්පර්ශයේ පත්‍යයෙන් සැප විඳීම හටගත්තා. සැප වේ විඳීම ඇහැ හරහා සතුටක් උපදිනකොටම ඒ රූපේ කෙරෙහි තෘෂ්ණාව උපන්නා. ඒක මොහොතින් වෙනවා. මේක වෙලාවක් යන එක ඉක්මනට වෙනවා. හිතන මාත්‍රෙන් වෙනවා. දකින්න මාත්‍රෙන්. ඊට පස්සේ තණ්හා පච්චයා උපාදාන. අන්න පටිච්චසමුපාදේ එනවා වැඩ කරන විදිය. තණ්හාව ඇති වෙච්ච ගමන් ඒ කෙරෙහි හිත බැඳ ගන්නවා. කාම රූපයක් නම් කාමයක් නම් ඒ කෙරෙහි හිත බැස ගන්නවා. දැන් හිතන්න ෆෝන් එක ගන්න. ෆෝන් එකේදී අපි බලාගෙන යනකොට ඔන්න ඇහෙන් බලාගෙන යනවා. සරාගී රූපයක් දැක්කා කියලා හිතන්න. ඔන්න ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා. ඒත් ඉක්මනට හැම එකකම හිත හට ගන්නවා. ඇහි විඥානය හට ගන්නවා. ඒතකොට විඥානය හටගත්ත කෙනේ ස්පර්ශය වුණා. ස්පර්ශයේ වෙවි සැපසහගත ෆොටෝ පේනවා අපිට. සැප ස්පර්ශයෙන් හටගන්න සැප විඳීම් පේනවා. අපේ හිතේ හට ගන්නවා. දුක් සහගත ඒවා පේනවා. දැන් හිතන්න සැප සහගත එකක් හටගත්තා. හට ගන්නකොටම එයාට ඒ කෙරෙහි තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව ඇති වෙච්ච ගමන් භාග්‍යවතුන්ස වදාලා තණ්හාපච්චයා උපාදානං. අර රූපේ කෙරෙහි ග්‍රහණය වෙනවා. ග්‍රහණයක් වෙච්ච ගමන් ඉක්මනට ඒක ටච් කරනවා. අන්න ඒ වීඩියෝ එකට යනවා. ඒකට උපාදාන වෙනවා. තප්පරයට වෙනවා. එතකොට එයා සිතින් කර්ම රැස් කරන කෙනෙක්. අර ඇඟිල්ලෙන් තට්ටු කළා කියලා කියන්නේ ඒකාන්තයෙන් එයා ඔන්න කයෙන් කර්මයක් කළා. සිතින් චේතනා පහල කළා. ඒක සරාගී එකක් නම් එයාගේ දුගතිය පිණිස කර්ම රැස් වෙනවා. සරාගී කන්න. සිතින් කයෙන් වචනයෙන් කර්ම රැස් වෙනවා අර රූපේ කෙරෙහි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එයාට භවය හැදෙනවා. භවය හැදෙන විදිය භාග්‍යවතුන් වහන්සේ වදාලා භවපච්චයා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ. භවය නිසා උපදිනවා. උපදීමත් එක්ක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සුසුම් එලින් සියල්ලම හට ගන්නවා. මේක තමයි ලෝකේ හට ගැනීම. දැන් මේ ලෝකෙ මිනිස්සු දුක් විඳිනව නේද මේ දවස්වල? කණ්ඩ බොණ්ඩ නැහැ කියලා මිනිස්සු ගොඩාක් විඳවනවා. අපි විඳවනවා. ඒ ඔක්කොම තමයි ලෝකේ හටගත්ත විදිය. අපි මේ කලින් කරපු කර්ම. අපි මේ කාම ලෝකෙට ආවේ ඒ නිසා. එතකොට අපි මේ විඳින්නේ අපිම කරපුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඇයි ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම ලැබුණේ මොකක් එක්කද? උපතක් එක්ක. උපත ලැබුණේ මක් නිසාද? භවයත් එක්ක කර්ම විපාක තිබුණ නිසා.
විපාක දෙන්න. භවය හැදුනමක් නිසාද? උපාදාන නිසා. අපි ග්‍රහණය වෙච්ච නිසා. කාමයන්ට. උපාදානෙ තියෙනමක් නිසාද? තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව හැදුනේමක් නිසාද? තෘෂ්ණාව අපේ හැදිලා තිබුණේ විදීම නිසා. වේදනාපච්චය තණ්හා. විදීම ඇතුනේමක් නිසාද? මේ අපි සැප විඳින් කෙරේ තෘෂ්ණාව ඇතුනේ ස්පර්ශය නිසා විඳීම ආවි. ස්පර්ශය ඇතුනේ කුමක් නිසාද? තුනක එකතුව නිසා. ඒ තමයි ඇහැයි රූපයයි විඥානයයි. ඇහෙන් රූප බලද්දී මේ විදිහට තමයි වැඩපිළිවෙල යන්නේ. ආයතන 6 නිසා. පින්වත්නි මේ තමයි බුදුරජාණන් වදාළ ලෝක හට ගැනීම. භාග්‍යවතුන් අයංකෝ භික්කවේ ලෝකස්ස සමුදය මේක තමයි ලෝකේ හට ගැනීම. එතකොට ඇහැ හරහා පින්වත්නි අපි රූප බලද්දී අපේ ඊළඟ ලෝකේ හදනවද නැද්ද අපි? ඇහැ හරහා ඊළඟ ලෝකේ හදනවා අපි. එතකොට අපිට දැන් මේ කරන වැඩපිළිවෙල පින්වත්නි මේ ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් මේ තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඉස්මතු කරන සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෝතංච පටිච්ච සද්දේච uppajjati සෝත විඥාන. ඇසයි ඇසට පෙනෙන ඇසට කනයි කනට ඇහෙන ශබ්දයයි මුල් කරගෙන දැන් කන සම්බන්ධ සෝත කිව්වේ කනට. කනයි කනට ඇහෙන ශබ්දයයි නිසා අන අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනය එකතු වෙනවා. එකතු වුණාම කනයි කනට ඇහෙන ශබ්දයයි නිසායි කනේ විඥාණය හටගෙන කනේ සිත හට ගන්නවා. එතකොට විඥානයේ ස්වභාවය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ විහිත හට ගන්නවා. ඒක තේරුම් ගන්න භාග්‍යතුන්ස උපමාවක් අදලා ඇහි විඥානයේ කනේ විඥානයේ නාසයේ විඥානයේ දිවේ විඥානයේ මේ ඔක්කොම හයක් තියෙනවනේ. මේ විඥාන හය ගින්දර වාගේ තේරුම් ගන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ගින්දර 10 වලින් ගිනි ගොඩක් ගැහුවත් ඊළඟට කඩදාසි වලින් කෙනෙක් ගිනි ගොඩක් ගහනවා. ඊළඟට දර වලින් ගිනි ගොඩක් ගහනවා. අඟුරු වලින් ගිනි ගොඩක් ගහනවා. පිදුරු වලින් මොන වගේ ගිනි ගොඩවල් ගැහුවත් පින්වත්නි ඒ උපකාරී කරන දේ වෙනස් වෙන්න පුළුවන්. දර 10ක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ගින්දර එකයි. ගින්දර තියෙන එක ස්වභාවයක්. ඒක දවන ස්වභාවය. ඒ වගේ කිව්වා ඇහි විඥානය හටගත්තත් දිවේ විඥානය හටගත්තත් කයේ විඥානය හටගත්තත් නාසයේ විඥානය හටගත්තත් උපදින ස්ථාන වෙනස් කිව්වා. නමුත් විඥානයේ ස්වභාවය දැන ගැනීම කිව්වා. සිතේ ස්වභාවය. විඥානයේ ස්වභාවය දැන ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කනයි ශබ්දයයි දෙක එකතු වෙනකොට උපදිනවා කිව්වා කනේ සිත. වෙන ශබ්දයක් අපිට ඇහෙනවා. අපි කනක් තියෙනවා. සද්දේ බාහිර තියෙනවා. ඒක කනට දැනෙනකොටම මෙහෙ වෙනකොටම ඕන්න කනේ සිත හටගත්තා. ඔය තුනේ එකතුට කියවා තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතුට කියේ මොකද්ද? ස්පර්ශයයි. පස්සපච්චා වේදනා. මේ ස්පර්ශය නිසා හටගන්නවා විඳීම. විඳින සැප වේදනාව ඔන්න අපිට ಗುಣ කියනවා කවුරු හරි කෙනෙක්. ඔයා හරි දක්ෂයි, ඔයා හරි ලස්සනයි කියලා කියනකොට බාහිර සද්දයයි අභ්‍යන්තර ආයතනේ කනයි දෙක එකතු වෙනකොටම කනේ සිත හට ගන්නවා සෝත විඥානේ. හට ගන්නකොටම ඒ තුනේ එකතුට කියනවා තින්නම් සංගති පස්සෝ ස්පර්ශය. පස්සපච්චයා වේදනා. ස්පර්ශය නිසා හට ගන්නවා අපිට ಗುಣ කියන එකන්නේ. සැපසහගත ස්පර්ශයක් හට ගන්නවා. සැපසහගත ස්පර්ශයෙන් සැප විඳීමක් හට ගන්නවා. අනේ කොච්චර දෙයක්ද මෙයා මං ගැන කියනවා කියලා ඒ සතුටක් උපදිනවා හිතට. එතකොට ඒ කෙරෙහි ඒ ප්‍රශංසාව ගැන මෙයාට තෘෂ්ණාවක් ඇති වෙනවා. ප්‍රශංසා කරන කෙනෙක් ගැන තෘෂ්ණාව ඇති වෙනවා. එතකොට මෙයාට ඒ ශබ්දය ගැන තෘෂ්ණාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සැප විඳීමක් නේ හටගත්තේ. වේදනා පච්චයා තණ්හා. ඒ ප්‍රශංසාව ගැන ඒ ශබ්දය ගැන තෘෂ්ණාවක් ඇති වෙන ආසාව ඇති වෙනවා. තණ්හා පච්චය උපාදාන. ඒ කෙරෙහි බැඳෙනවා මෙයාගේ හිත. එතකොට මෙයා ඒ බැඳුනට පස්සේ මෙයා සිතින් කර්ම රැස් කරනවා, කයින් කටයුතු කරනවා, හිතින් හිතනවා එක ඒවා, වචනෙන් කතා කරනවා. ඒ තුල මෙයාගේ කර්ම සකස් වෙනකොට භවය හැදෙනවා. භවපච්චයා ජාති. එයා භවයත් එක්ක උපත කරා යනවා. එතකොට මේක තමයි හේතුඵල ධමක ස්වභාවය.
ජාතිපච්චයා ඉපදුනාට පස්සේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ල යාට උරුම වෙනවා. මේක තමයි කනහරහා කෙනෙක්ගේ ලෝකය හැදෙන විදිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නාසයත් ගඳ සුවඳත් නිසා නාසයේ විඥානය හට ගන්නවා. ඒ නාසයට ගඳ සුවඳක් දැනනකොට නාසයේ හිත හට ගන්නවා. මේ තුන එකතු වුනම නාසයයි ගඳ සුවඳයි නාසයේ ස්පර්ශයයි එකතු වුනහම මේ තුන එකතු වුනම තින්නම් සංගති පස්සෝ නාසයේ ස්පර්ශය හට ගන්නවා. පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා විඳීම සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා හට ගන්නවා. වේදනාපච්චය තණ්හා විඳීම නිසා තෘෂ්ණාව හට ගන්නවා. තණ්හාපච්චය උපාදාන මේ තෘෂ්ණාව නිසා උපාදානය වෙනවා. උපාදාන පච්චය භවෝ උපාදාන වෙච්ච ගමන් සිතින් කයින් වචනෙන් කර්ම රැස් කරනවා. භවපච්චය ජාති භවය නිසා උපත කරා යනවා. එක්කෝ බිත්තරයක් ඇතුලේ උපදිනවා, එක්කෝ නිරයේ උපදිනවා, එක්කෝ තිරිසන් ලෝකෙ උපදිනවා, එක්කෝ අපායේ උපදිනවා. භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හට ගන්නවා. එතකොට මෙහෙන් අපි අහන දේට අනුව ආග්‍රහණය කරන දේට අනුව බරු බලන රූප වලට අනුව අපේ ඊළඟ ජීවිතේ අපිමයි හදාගන්නේ. එතකොට අපිමයි මේක කරන්නේ. ඊළඟට වදාලා දිවයි රසයයි එකතු වෙච්ච තැන දිවේ හිත හට ගන්නවා. දිවේ විඥානය. දිවයි රසයයි දිවේ සිතයි කියන තුන එකතු වීමට කියනවා දිවේ ස්පර්ශය. දිවේ ස්පර්ශයේ සැපසහගත වේවා. ඒ ස්පර්ශේ පත්‍යෙන් හට ගන්න විඳීම ඔන්න සැප විඳීමක් හට ගන්නවා. ඒ කෙරෙහි මෙයාගේ කැමැත්ත තියෙන තෘෂ්ණාව. තණ්හා පච්චය උපාදාන තණ්හාව ඇති වෙච්ච ගමන් රසයට එයා ඒකට ගිජ්ජු වෙනවා. එයා සිතින් කර්ම රැස් කරනවා. කයෙන් කර්ම රැස් කරනවා. වචනෙන් කර්ම රැස් කරනවා. උපාදාන පච්චය භවෝ කර්ම රැස් කරද්දී විපාක පිණිස භවය හැදෙනවා. භවපච්චය ජාති එයා උපත කරා යන කර්ම ටික උපතට යනවා. එයා උපතින් පස්සේ ශෝක පරිදේව දුක් දුන්නස් ලැබෙනවා. ඊළඟට කායංච පටිච්ච පොට්ටබ්බේච කයට පහස දැනෙනවා. කයට හිතන්ට ඔන්න කෙනෙකුට කයට පහසක් දැනෙනවා. එයාට ඒ පහස රාගය ඇති කරන එකක් නා. රාගය ඇති කරන එකක් නම් ආනේ කෙනා තුල ඇති වෙනවා හිතේ විඥාණය. අන කයේ විඥාණය හට ගන්නවා. කයේ විඥානේ තුනේ එකතුර ස්පර්ශ මේක සරාගී නිමිත්තක්. එතකොට යාගේ රාගයෙන් කය තද වෙන්නේ. එතකොට ඒ ස්පර්ශය ඇති වෙච්ච ගමන් කය රාගයෙන් යට වෙච්ච ගමන් ස්පර්ශය නිසා ඒ තුනේ එකතුවේ සැපසහගත ස්පර්ශයක්. ඒ ස්පර්ශේ පත්‍යෙන් විඳීම සැප විඳීමක් හට ගන්නවා. යා තුල ඒකටම තෘෂ්ණාව ඇති වෙනවා, ආශාව ඇති වෙනවා. ඒකටම හිත බැස ගන්නවා. ඒකම සතුටින් පිළිගන්නවා. එතකොට යා සිතින් කර්ම උපාදානය වෙනවා. ඒකටම හිත බැස ගන්නවා. යා සිතින් කර්ම හිතනවා රාගෙම්ම ඉන්නවා. වචන කියනවා ඒකට තව. ඊට පස්සේ යා කයින් කටයුතු කරනවා රාගෙන්. වැරදි කාම සේවනයේට පෙළඹෙනවා. එතකොට ඒ කය ස්පර්ශයට වසඟ වෙලා විඳීමට වසඟ වෙලා එයා ඒක හටගත්ත මේ හටගෙන නැසෙන දෙයක් කියලා එයා නුවණින් කල්පනා කරන්නේ නැතිකම. බුදුරජාණන් වදාලා ඊට පස්සේ එයා සිතින් කයින් වචනෙන් කර්ම රැස් කරගෙන දුගතියටම යනවා. උපතත් එක්ක එයාට විපාක විඳින්න වෙනවා. මානසින් හිතන එකත් එමයයි. දැන් කෙනෙක්ට හිතට සිතවිල්ලක් එනවා. දැන් අපි දන්නේ නැහැනේ හිත හිතා ඉන්නකොට අපිට කර්ම රැස් වෙනවනේ. කොහොමනෝ හිත හිතා ඉන්නකොට පුටුවක වාඩි වෙලා හිත හිතා ඉන්නකොට ඔන්න මෙයාට හිතෙනවා හිතට සිතවිල්ලක් එනවා රාග සිතවිල්ල. සරාගී සිතවිල්ලක් ඇවිල්ලා මෙයා කල්පනා කරගෙන හිතයි සිතවිල්ලයි සිතේ විඥානය තුන හට ගන්නවා. දැන් බලන්නකො බුදුරජාණන් සිතයි සිතට එන අරුමුණුයි සිතේ විඥානයයි වෙන් කර කියන විදිහ භාග්‍යවතුන් දේශනා කරන විදිහ බුදු නුවණ. ඊට පස්සේ මේ තුනේ සිතේ ස්පර්ශය හට ගන්නවා. මනසේ ස්පර්ශය. මනසේ ස්පර්ශපච්චය වේදනා. ඒයින් හිතටම සැපයක් එනවා.
වේදනාපච්චය තණ්හා හිත තුලම තෘෂ්ණාව ඇති වෙනවා. ඒ තුලම බැසගෙන යාර රාග අරමුණු හිත හිත ඉන්න එක ආසාව වෙනවා ඊට පස්සේ. එයා කයෙන් කරනවා වචනෙන් කියනවා ඊට පස්සේ හිතින් හිතා ඉන්නවා කර්ම හැදිලා භවපච්චයා ජාති දුගතිය කරාම යනවා. එතකොට බලන්න අපිට විපත සැලසෙන්නේ අපිම කරන දේ. එතකොට මේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නී අයංකෝ භික්කවේ ලෝකස්ස සමුදය මේක තමයි ලෝකේ හට ගැනීම කියලා කියන්නේ. මේක තමයි ලෝකේ හට ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේක තමයි ලෝකේ හට ගැනීම. කතමෝච භික්කවේ ලෝකස්ස අත්ංගමෝ මහණෙනි මොකද්ද ලෝකේ නැතිවීම කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන මාන්නේ ඇසත් රූපයත් නිසයි ඇසේ විඥානය උපදින්නේ. දැන් ඒ කාරණේ අපි මතක් කළා. ඊළඟට තින්න සංගති පස්සෝ ඔය තුනේ එකතු ස්පර්ශයයි. පස්සපච්චා වේදනා. ඔය ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. වේදනා හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒක බුදුරජාණන්සේ මෙහෙම බදාලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පස්සපච්චය වේදනා. ස්පර්ශයපත්ින් ඇහි ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. වේදනාපච්චය තණ්හා. විඳීම නිසා සැප විඳීමත් එක්ක තෘෂ්ණාව හට ගන්නවා. තෘෂ්ණාව දුක් විඳීමත් එක්ක තෘෂ්ණාව හට ගන්නවා. හටගත්තට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා තස්සා යේව තණ්හාය අශේෂ විරාගාය නිරෝධෝ භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ තණ්හාව හිතේ දැන් තණ්හාව හටගත්තනේ විඳීමක් ඇති වුණාට පස්සේ ශා කියලා යාට තෘෂ්ණාවක් ඇති වුණා. ඒ තණ්හාව ඉතුරු නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. එතකොට පින්වත්නි දුරු කරන්න භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ කරන්න කියලා. ඇහැට රූපයක් පේනකොට ඇහි හිත හටගත්තා. ඒ තුන එකතු ස්පර්ශය සැප ස්පර්ශය නිසා විඳීම හටගත්තා. සැප විඳීම කෙරෙහි මෙයාට තෘෂ්ණාව එනකොට බුදුරජාන්සේ වදාලා ඒ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ කරන්න කිව්වා. ඒක හිතේ බැස ගන්න දෙන්න එපා කිව්වා තෘෂ්ණාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ S2 වහගන්න කියලාද මේ කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ රූප බලන්නේ නැතුව ඉන්න කියලාද කිව්වේ ලෝකේ. බුදුරජාණන්සේ ඇස් පියාගෙන ඇස් අන්ධ කරගන්න කියලා නෑ. ඇහෙන් රූප දැකලා විඳීමක් හට ගන්නකොට ඒක නුවණින් කල්පනා කරන්න කිව්වා. මේක ඒ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ කරන්න කියන තෘෂ්ණාව. එතකොට නිරුද්ධ කරන්න තියෙන පින්වත්නි තෘෂ්ණාව. මොකද තෘෂ්ණාවෙන් තමයි භව පැවැත්ම හදලා දෙන්නේ. අපිට තියෙන තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන විදියට වැඩපිළි. කොහොමද ඒක කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇහැ කියන්නේ හේතුඵල ධම හටගත් එක. ඇහත් අනිත්‍ය දෙයක්. ඇහැට පේන රූපත් අනිත්‍යයි. අනිත්‍ය වෙලා නැසී වෙනසිලා යනවා. ඊට පස්සේ ඇහි හටගන්න විඥානයත් අනිත්‍යයි. ඊට පස්සේ ඇහි හටගන්න විඳීම් ස්පර්ශයත් අනිත්‍යයි. විඳීමත් අනිත්‍ය වෙච්ච දෙයක්. දුකට අයිති ගොඩක් මේ තියෙන. අනාත්ම දෙයක් Tamanට ඕන විදිහට පවත්වන්න බැරි දෙයක්. මේ විදිහට ඇහි යථා ස්වභාවය බලන්න කිව්වා. ඇහි රූපේ යථා ස්වභාවය බලන්න ඕන. ඇහි විඥානයේ යථා ස්වභාවය බලන්න ඕන. ඇහි ස්පර්ශයේ යථා ස්වභාවය බලන්න ඕන. ඊට පස්සේ ඇහි විඳීමේ යථා ස්වභාවය බලන්න ඕන. මෙහෙම බලද්දී අර අනිත්‍ය දේ අනිත්‍ය විදියට වැටෙනවා. එතකොට තෘෂ්ණාව බැඳෙන්නේ නැහැ. එයාගේ තෘෂ්ණාව සැඩපහර ගලන්නේ. ඇත්ත පේනකොට අනිත්‍ය දෙයක් කියලා දැක්කම ඒ කෙරෙහි හිත බැස ගන්නෑ. දුකට අයිති දෙයක් කියලා දැන ආදීනව කල්පනා කරද්දී ඒ කෙරෙහි හිත බැඳෙන්නේ නැහැ. ආදීනවෙන් බලන්න කිව්වා. ඇහි ආදීනව බලන්න කිව්වා. කනේ ආදීනව බලන්න කිව්වා. ඊළඟට ඇහැට පෙනෙන රූපේ ආදීනව බලන්න කිව්වා. ඇහි විඥානේ ආදීනව බලන්න කිව්වා. ඇහි ස්පර්ශය ආදීනව බලන්න කිව්වා. තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව නැති නිසා උපාදාන වෙන්නේ නැහැ. උපාදානෙ නැති නිසා භවය ඇති වෙන්නේ නැහැ. භවය නැති නිසා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් උපදින්නේ නැහැ. එයාට මේ තමයි මුළු මහත් දුක්ඛ ස්කන්ධේම දුරු වෙන ක්‍රමය. මේක තමයි ලෝකේ නැතිවීම කියන්නේ. එතකොට මේකෙදි කරන්න තියෙන්නේ යථා ස්වභාවය බලන්න ඕන.
මේ ඇහි තියෙන සත්‍ය කල්පනා කරන්න ඕනේ. ඇහැ කෙරෙහි ඇල්ම දුරු කරගෙන වාසය කරන්න. රූප කෙරෙහි ඇල්ම දුරු කරගෙන වාසය කරන්න ඕනේ. ඇහි විඥානය කෙරෙහි ඇල්ම දුරු කරගෙන වාසය කරන්න ඕනේ. එතකොට ඇහි ස්පර්ශය කෙරෙහි ඇල්ම දුරු කරගෙන වාසය කරන්න ඕනේ. ඇහි හටගන්න විඳීම් කෙරෙහි ඇල්ම දුරු කරගෙන වාසය කරන්න ඕනේ. එතකොට ඇල්ම දුරු කරගෙන වාසය කරන්න නම් එහි සත්‍ය කල්පනා කරන්න ඕනේ. මේ ඇහැ අනිත්‍ය දෙයක්, දුකටපත් වෙලා යන දෙයක්, අනාත්ම දෙයක්. ඇහැට පේන රූප අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක්, අනාත්ම දෙයක්. ඇහි විඥානයේ දුකට අයිති දෙයක්, අනාත්ම දෙයක්, අනිත්‍ය දෙයක්, සංකත දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක්. ඇයි ස්පර්ශයේ හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන එකක්, අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක්, අනාත්ම දෙයක්. ඒ විදිහට සත්‍ය විදිහට බලන්න කිව්වා. එතකොට ඇහි ආදීනව පෙනෙයි. එතකොට තෘෂ්ණාව හටගන්න තණ්හාව නැති නිසා උපාදාන නිසා නෑ. උපාදාන නැති නිසා භවය නෑ. භවපච්චය ජාති නෑ. ඒ නිසා පින්වත්නි බුදුරජාන්සේ වදාලා කන ගැනත් ඒ විදිහට සත්‍ය කල්පනා කරන්න කිව්වා. කන අනිත්‍ය විදිහට බලන්න. කනේ හටගන්න කනට ඇහෙන ශබ්ද අනිත්‍ය විදිහට බලන්න. ඊළඟට කනේ හටගන්න විඥානය අනිත්‍ය විදිහට බලන්න. ඒ තුනේ එකතු ස්පර්ශය අනිත්‍ය විදිහට බලන්න. ස්පර්ශ නිසා හටගන්න විඳීම් අනිත්‍ය විදිහට බලද්දී තෘෂ්ණාව හටගන්නේ. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ, නාසයේ විඥානය, නාසයේ ස්පර්ශය, නාසයේ ස්පර්ශයෙන් හටගන්න විඳීම් අනිත්‍යයි, දුකයි, අනාත්ම විදිහට සත්‍ය විදිහට බලන්න කිව්වා. නොයැලීම ඇති වෙන්නේ. එතකොට තෘෂ්ණාසඩ පාර ගලන්නේ නැහැ. ලෝකය හැදෙන්නේ නැහැ. ඊළඟට දිව ගැනත් බලන්න කිව්වා. දිව අනිත්‍ය විදියට, දුක්ඛ අනාත්ම විදියට, දිවට දැනෙන රස අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට, ඊළඟට දිවේ හටගන්න විඥානය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට, දිවේ ස්පර්ශය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට, දිවේ සියලු විදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න. මේ කය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න කිව්වා. කයට දැනෙන පහස අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න කිව්වා. කයේ විඥානය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න කිව්වා. කයේ ස්පර්ශය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න කිව්වා. කයේ විඳින් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එතකොටයි නොඇලීම ඇති වෙන්නේ. විරාගය ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මනස අනිත්‍ය විදියට බලන්න කිව්වා. මේ ඇස කන නාසය දිවකය මනසම අනිත්‍ය විදියට බලන්න කිව්වා. ඒ ඇස කන නාසය දිවකය මනස පේන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු අනිත්‍ය විදියට බලන්න කිව්වා. මේ වගේ එකතු වෙන චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය, කාය විඥාන, මනෝ විඥාන අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න කිව්වා. විදීම් ස්පර්ශ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්න කිව්වා. විදීම් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්න කිව්වා. මේ අනිත්‍ය වැටහෙද්දී තෘෂ්ණාසඩ පහර ගලන්නේ නැත්තේ. ඇත්ත ඇත සැටියෙන් දකිද්දී. මේක කොච්චර ඇත්තක්ද? ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. මේ තමයි සියලු දුක් රැසේ නිරෝධය. අයං කෝ බික්කවේ ලෝකස්ස අත්තංගෝ. මේක තමයි මහණෙනි ලෝකේ අස්තංගමේ ලෝකේ නැතිවීම. එතකොට පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් හටගන්න විදියත් අපි මේ ගැට ගැහෙන විදියත් කියා දුන්නා. ලෝකෙන් නිදහස් වෙන විදියක් කියා දුන්නා. මේක තමයි ධර්මය. ඒ නිසා යම් කෙනෙක් මේ කෙරේ හිත පහදවා ගත්තොත් මේ අපිට සංසාරේ යන්ට වෙන පැවැත්ම ගැන හිත දැනගෙන මේ සාතුනාසික වචනය ගැන හිත පහදවාගෙන මොහොතක් කරි මේ ගැන පෑදුනොත් ඒක අප්‍රමාණ යහපතටමයි සැලසෙන්නේ. ඒ නිසා ඔබට මේ සූත්‍ර දේශනාව නැවත නැවත කියවන්න ලෝක සමුදය සූත්‍රය සංයුත්ත නිකාය 4 පුත්තාංශගේ. ඒ නිසා ඔබට මේ සොඳුරු දහං පරයය කෙරෙහි හිත පහදවාගෙන සසුනේ පිහිට ගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාාරතර පින් විශේෂයෙන්ම අද දායකත්වයේ දරපු අයට එංගලන්ත මහමෙවුනා භාවනා අසපුට සම්බන්ධ අයට අනුමෝදන් කරමු. මුලින් සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වසපේටපත් වේවා. සම්බුදු සසුනේ පිහිට ලබත්තා. සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දෙවිඳු මේ පින් අනුමෝදන්ව වහ වහා සපේටපත් වේවා. සම්බුදු සසුනේ ධර්ම අවබෝධ වේවා. සාදු සාදු සාදු. එංගලන්ත මහමෙවුනා භාවනා අසපු සියලුම සංඝ රත්නයේට ඒ වගේම රටලෝ වාසී සංඝරෝණ සිල් ගුණ ඇති මහමෙවුනාවේ සීල සංඝ රත්නේ අනගාരികා මෑණිවරු මෙපින් බලෙන් සම්බුදු සසුනේ පිහිට ලබත්තා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරුවා එන මේ මිය පරලෝකී සිළු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා වහ වහා සපේටපත් වේවා. සාදු සාදු සාදු.
ඒ වගේම රැස් වූ උදාරතර පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරු එංගලන්ත මහමෙවුනා භාවනා අසුපේ සම්බන්ධ සියලු දෙනාට මව්පිය ගුරුවරයා හිත මිතුරු සියලු දෙනාට උපකාර කළ සැමට ගුරු දෙගුරු සැමට පින් අනුමෝදන්ව වහවහ සම්බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධයටම මේ පින් හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ උදාරතර පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරන ඔබට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට, ඒ වගේම සද්ධා කාර්ය මණ්ඩලයට මේ පින් බලෙන් සම්බුද්ධ ශාසනයේ ධර්ම අවබෝධයටම මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.